දරුවනේ ආයුබෝවන්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බෙන්සීන්හි රසායනය සම්බන්ධයෙන්. හරි. එතකොට බෙන්සීන් කියන එක ගැන අපි සැලකුවොත් බෙන්සීන් මේ බෙන්සීන් කියන එක සොයා ගැනීමට දායකුනේ නැත්නම් මේ බෙන්සීන් කියන එක්කෙනාට වඩාත්ම ගැළපෙන ව්‍යුහය සොයාගත්තේ කෙකුලේ කියන විද්‍යාඥයා. කෙකුලේ කියන විද්‍යාඥයා තමයි බෙන්සීන්ට වඩාත්ම ගැළපෙන ව්‍යුහය සොයාගත්තේ. එතකොට මේ කෙකුලේ කියන විද්‍යාඥයා හා සම්බන්ධයෙන් ඉතා ලස්සන කතාවක් තියෙනවා ළමයි. ඒ කියන්නේ මෙයා බෙන්සීන් සොයා ගැනීම සම්බන්ධයෙන් ඉතා වැදගත් ලස්සන කතාවක් තියෙනවා. හරි. එතකොට දවසක් මේ කෙකුලේ කියන විද්‍යාඥයා බෙන්සීන් හි ව්‍යුහය ඇඳින්නකොට මේ කෙකුලේ කියන විද්‍යාඥයා නිදිමතක් ඇවිල්ලා තියෙනවා. right. එතකොට මේ බෙන්සීන් අදින එක පැත්තකට දාලා මෙයා ගිහිල්ලා නිදාගෙන තියෙනවා. එතකොට නිින්ද යාගෙන එනකොට එයා දැකලා තියෙනවා හරි ලස්සන දෙයක්. right. එයා දැකලා තියෙනවා නයි දෙන්නෙක් එක නයෙක් අනෙකාගේ වල්ගය කන්න ආකාරයට මෙන්න මෙහෙම කරකැවෙනවා. ඒ කියන්නේ මේ එක නයෙක් කියලා ගත්තොත් මේ නයා අනෙක් නයාගේ වල්ගය මෙන්න මේ විදිහට කන විදිහට මෙහෙම කරකැවිලා තියෙනවා. හරි. එතකොට මේ දෙන්න ඇවිල්ලා මෙහෙම කරකැවිලා තියෙනවා. එතකොට එයා එක පාටටක් ගාලා නැගිටලා මොකද කරලා තියෙන්නේ? මෙන්න මේ වගේ ව්‍යුහයක් බෙන්සීන්ට ඇඳලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙම කාබන් 6 මෙන්න මේ විදිහට වටේට දාලා හරි. බලන්න ඒ කෙකුලේ කියන විද්‍යාඥයාට හිතෙච්ච දේ. කාබන් කියන එක මෙන්න මෙහෙම වටේට දාලා කාබන් 6 right. ඊට අමතරව හයිඩ්‍රජන් මෙහෙම වටේට දාලා right. බෙන්සීන්ට ව්‍යුහයක් ඇඳලා තියෙනවා මේ කෙකුලේ කියන විද්‍යාඥයා. හරි. මෙහෙම ඊළඟට එකක් කර එකක් ද්විත්ව බන්ධන දාලා තියෙනවා. right. හරි. එතකොට මෙයා මේ ඇඳ ව්‍යුහයට තමයි දරුවනේ කියන්නේ බෙන්සීන්ගේ කෙකුලේ ව්‍යුහය කියලා. right. බෙන්සීන්හි කෙකුලේ ව්‍යුහය. කෙකුලේ ව්‍යුහය. හරි. එතකොට මුලින්ම බෙන්සීන්ට වඩාත් ගැළපෙන ව්‍යුහයක් ඉදිරිපත් කරේ කෙකුලේ කියන විද්‍යාඥයා. එයා ඇඳ ව්‍යුහය තමයි මේක. මේකට අපි කියන්නේ කෙකුලේ ව්‍යුහය කියලා. හොඳයි. දැන් මම නැවතත් අඳිනවා දරුවනේ බෙන්සීන්ගේ කෙකුලේ ව්‍යුහය මේ ආකාරයට. මම ඉස්සෙල්ලා වාර කියා දීපු ආකාරයට මේ ආකාරයට මම කෙකුලේ ව්‍යුහය අඳිනවා. එතකොට හයිඩ්‍රජන් එක ගන්න මේ ආකාරයටම දාගෙන යනවා. හයිඩ්‍රජන් එක ගන්න මේ ආකාරයට දාගෙන යනවා. හරි. එතකොට එකක් කර එකක් ද්විත්ව බන්ධනය ගන්න මේ විදිහට ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. ද්විත්ව බන්ධන එකක් කොහොම සම්බන්ධ වෙලා තියෙනවා. හරි. එතකොට දැන් හිතන්නකෝ බෙන්සීන් අදින සෑම තැනකම අපි මෙහෙම කාබන් ලකුණු කරොත් ඒක අපිට ලොකු වෙලාවක් යන වැඩක්. ඒක කරදරයක්. right. ඒක හින්දා මම මේ බෙන්සීන් කියන එක අපේ ඇඳීමේ පහසුව සඳහා මෙන්න මෙහෙම සරල කිරීමක් සිද්ධ කරනවා. හරි. දැන් දරුවනේ සාමාන්‍යයෙන් අපි කාබනික සංයෝග අඳිනකොට ඒ කාබනික සංයෝග අපිට අඳින්න පුළුවන් මේ කාබන් සහ හයිඩ්‍රජන් පෙන්වන්න නැතුව. එතකොට මෙන්න මෙහෙම. දැන් ඔයා හිතන්න දැන් මම මෙන්න මෙහෙම ව්‍යුහය දැන් මේ ව්‍යුහයෙන් මට මෙන්න මෙහෙම අදින්න පුළුවන්. ඔහොම අදින්න පුළුවන්. එතකොට මේ හැම තැනකම ඔය හිතන්නකෝ දැන් මෙතන මේ මෙහෙම නැම්මක් මේ විදිහට ගිහිල්ලා තියෙනවා මේ බන්ධන තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. හරි. එතකොට මෙතන සෑම තැනකම මේ කොන් වල දැන් මේ තියෙන මේ කොනක්නේ right. මේ ශීර්ෂවල සෑම තැනකම කාබන් එක ගානේ තියෙනවා මෙහෙම. right. එතකොට අපි සාමාන්‍යයෙන් මේ වගේ සැකිල්ලක් අදිනකොට හයිඩ්‍රජන් ලකුණු කරන්නේ. එතකොට ඔයා මතක තියාගන්න ඕනේ මෙන්න මේ වගේ කොනක right. කාබන් එකක් තියෙනවා බන්ධන දෙකක් තියෙනවා ඊට අමතරව හයිඩ්‍රජන් එකක් තියෙනවා right. ද්විත්ව බන්ධන ලකුණු කරනකොට මම මොකද කරන්නේ? ද්විත්ව බන්ධන ලකුණු කරනකොට මේ බන්ධනයට අමතරව තවත් මෙන්න මෙහෙම ඉරි කෑල්ලකින් තමයි මේ ද්විත්ව බන්ධනය ලකුණු කරන්නේ. right. එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ ආකාරයට ඔයාට යම්කිසි ස්ථානයක දීලා තියෙනවා නම් බෙන්සීන් මේකෙන් අර්ථ දැක්වෙන්නේ දරුවනේ කෙකුලේ බෙන්සීන් කියන එකමයි. කෙකුලේ බෙන්සීන් කියන එකමයි. හරි නේද? right. එතකොට මතක තියාගන්න සාමාන්‍යයෙන් අපි මෙන්න මේ ආකාරයට කාබන් හයිඩ්‍රජන් ද්විත්ව බන්ධන ලකුණු කරාට අපේ දැනගැනීමේ පහසුව සඳහා එහෙම නැත්නම් අපේ
භාවිතයේ පහසුව සඳහා අපි මෙන්න මේ ආකාරයට කෙකුලේ බෙන්සීන් ලකුණු කරනවා. එතකොට ඔයා මොකද කරන්න ඕන? මෙන්න මේක ඇඳගෙන රයිට් මෙන්න මේක ඊතලයක් දාලා මෙයාව ඇඳ ගන්න. හරි. මේකට තමයි අපි කියන්නේ කෙකුලේ බෙන්සීන් කියලා. මේක අපි සාමාන්‍යයෙන් මේ ආකාරයට අදින්නේ පහසුව සඳහා. රයිට් පහසුව සඳහා. මේ ආකාරයට අදින්නේ පහසුව සඳහා. ඔය ටික අනිවාර්යෙන් ඔය ආකාරයටම පෙන්වන්න. මොකද හේතුව මේක ගොඩාරියක් වැදගත් සංසිද්ධියක්. මොකද අපේ ඇඳීමේ පහසුව සඳහා අපි මේ ආකාරයට බෙන්සීන් භාවිතා කරනවා කියන එක ඔයා දැනගත යුතු කාරණයක්. ඉතා වැදගත් කරුණක් තියෙනවා දරුවනේ. සාමාන්‍යයෙන් මම නැවතත් අඳින්නම් මේ බෙන්සීන්ගේ ව්‍යුහය. හරි. බෙන්සීන්ගේ ව්‍යුහය මම නැවතත් අඳින්නම්. එතකොට බෙන්සීන්ගේ ව්‍යුහය මම නැවතත් අඳින්නම්. හරි. මම මෙතනදී අඳිනවා සාමාන්‍යයෙන් අර කාබන් හයිඩ්‍රජන් ලකුණු කරලා මම ඇඳ ව්‍යුහය අඳින්නම් ඔයාගේ වැඩිදුර පැහැදිලි වීම සඳහා මේ ආකාරයට. හොඳයි. එතකොට මේ සෑම තැනකම හයිඩ්‍රජන් එක ගන්න මම අඳිනවා. මම මෙතනින් එහාට අඳින ව්‍යුහ වල මේ ආකාරයට අඳින්නේ නැහැ ළමයි. මේක ඔයාලට පැහැදිලි වෙන්න ඕනින් තමයි මම මේ ආකාරයට අඳින්නේ. දැන් මේ කාබන් අතර ද්විත්ව බන්ධන මෙහෙම මාරුවෙන් මාරුවට තියෙනවා. කාබන් අතර ද්විත්ව බන්ධන මාරුවෙන් මාරුවට තියෙනවා. රයිට්. එතකොට මේ බෙන්සීන්ට අපි කිව්වා කෙකුලේ බෙන්සීන් කියලා. හරි. දැන් මේකේ ඇත්තම ව්‍යුහය මෙහෙමනම්. ඔයා හිතන්නකෝ මේකේ ඇත්තම ව්‍යුහය මෙහෙමනම් මෙන්න මේ තනි බන්ධන දිග සාමාන්‍ය තනි බන්ධන දිගම වෙන්න ඕන. හරි. මේ ද්විත්ව බන්ධන දිග සාමාන්‍ය ද්විත්ව බන්ධන දිගම වෙන්න ඕන. ඒ කියන්නේ අපි මෙහෙම හිතුවොත් එහෙම මේ සෑම තැනකම තියෙන sp2 මුහුම් කරණනේ. දැන් මේක ගත්තොත් මේකේ තියෙන සිග්මා බන්ධන තුලයි මෙතන තියෙන sp2 මුහුම් කරණ. මෙතනත් sp2. මෙතනත් sp2. මෙතනත් sp2. මෙතනත් sp2. මෙතනත් sp2. එහෙනම් සාමාන්‍ය sp2 මුහුම් කාක්ෂික දෙකක් එකතු වෙලා හැදෙන තනි බන්ධනයට මෙන්න මේ තනි බන්ධනයේ දිග සමාන වෙන්න ඕන. සාමාන්‍ය sp2 දෙකක් මුහුම් කරණය වෙලා හැදෙන ද්විත්ව බන්ධනයට මෙන්න මේ බන්ධන දිග සමාන වෙන්න ඕන. නමුත් ඔයා දරුවනේ මතක තියාගන්න සාමාන්‍යයෙන් මේ බන්ධන දිග සහ මේ බන්ධන දිග ඇත්තටම ගත්තොත් මේ සෑම බන්ධන දිගක්ම එකිනෙකට සමානයි කියලා හොයාගෙන තියෙනවා. දැන් අපි ඒ ඇයි කියලා තමයි දැන් මේ හොයාගන්න හදන්නේ. එතකොට ඇත්තටම මේ සෑම බන්ධන දිගක්ම ද්විත්ව බන්ධනයට සහ තනි බන්ධනයට අතරමැදි බන්ධන දිගක් තියෙන්නේ කියලා හොයාගෙන තියෙනවා. හරි. මෙහෙම ලියාගමු. සත්‍ය වශයෙන්ම බෙන්සීන්ට මෙම ව්‍යුහය පැවතියේ නම් සත්‍ය වශයෙන්ම බෙන්සීන්ට මෙම ව්‍යුහය පැවතියේ නම් කාබන් අතර බන්ධන දිග sp2 මුහුම් කාක්ෂික දෙකක් අන්තර්ගත තනි බන්ධන දිගකටද sp2 මුහුම් කාක්ෂික දෙකක් අන්තර්ගත තනි බන්ධන දිගකටද sp2 මුහුම් කාක්ෂික දෙකක් අන්තර්ගත ද්විත්ව බන්ධන දිගකටද අනුරූප විය යුතුය. නමුත් බෙන්සීන්හි සියලු කාබන් අතර බන්ධන දිග එකිනෙකට සමාන වේ. බෙන්සීන්හි සියලු කාබන් අතර බන්ධන දිග එකිනෙකට සමාන වේ. එයට හේතුව පහත ආකාරයට විස්තර කළ හැකියි. ඒතර ඔයා මතක තියාගන්න ඕනේ දරුවනේ බෙන්සීන් ගත්තොත් දැන් මේ විදිහ වුණා නම් බෙන්සීන්ගේ ව්‍යුහය බන්ධන දිගවල්
ඒ කියන්නේ මේකයි අතර බන්ධන දිග තනි බන්ධන දිගට අනුරූප වෙන්න ඕන. මේකයි අතර බන්ධන දිග ද්විත්ව බන්ධන දිගට අනුරූප වෙන්න ඕන. නමුත් මේ සෑම කාබන් පරමාණු දෙකක් අතරම බන්ධන දිග එකිනෙකට සමානයි. ඒ ඇයි කියලා අපි දැන් විශ්ලේෂණාත්මකව සලකා බලමු. හොඳයි. දැන් මම ඔයාලට ඇඳලා පෙන්නනවා කෙකුලේ බෙන්සීන්ගේ තව ව්‍යුහයක්. රයිට්. මම කලින් ආකාරයටම අඳින්නම්. ඔයාලට වඩාත් පැහැදිලි වෙන්න ඕන හින්දා. මෙහෙම. රයිට්. එතකොට ද්විත්ව බන්ධනේ. මෙතන හයිඩ්‍රජන්. මෙතන හයිඩ්‍රජන් මේ ආකාරයට තියෙනවා. හරි. දැන් දරුවනේ මගේ දරුවා මතක තියාගන්න මෙන්න මෙහෙම. දැන් මේ ද්විත්ව බන්ධන තියෙනවානේ. මේ ද්විත්ව බන්ධන වලට මේ වලය පුරා මේකට කියන්නේ බෙන්සීන් වලයක් කියලා. වලයක්නේ රවුමක්නේ. මේ ද්විත්ව බන්ධන වලට වලය පුරා පැතිරෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයට. මේ ද්විත්ව බන්ධනේ මෙන්න මෙතනට සංක්‍රමණය වෙන්න පුළුවන්. මේ ද්විත්ව බන්ධනේ මෙන්න මෙතනට සංක්‍රමණය වෙන්න පුළුවන්. මේ ද්විත්ව බන්ධනේ මෙන්න මෙතනට සංක්‍රමණය වෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. හරිද? වලය පුරා පැතිරෙන්න පුළුවන්. ඒකට බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට වලය පුරා පැතිරුණාම right මේන්න මේ ආකාරයේ ව්‍යුහයක් හැදෙනවා. right මම ඒක අඳින්නම් ඒ ආකාරයට මෙන්න කාබන් මෙන්න අනිත් කාබන් මේ ආකාරයට අඳින්න පුළුවන් අපිට ඒ හැදෙන ව්‍යුහය. ඕන්න ඔහොම හැදෙන්න පුළුවන්. හරිද? right දැන් හරි. දැන් දරුවනේ ඔයා තේරුම් ගන්න මෙන්න මේ ආකාරයට. මෙතන තිබ්බ ද්විත්ව බන්ධනය මෙතන ඉඳලා මෙතනට ගිහිල්ලා. එතකොට මෙතන තිබ්බ ද්විත්ව බන්ධනය දැන් තියෙන්නේ මෙන්න මෙතන. හරි. මෙතන දැන් කලින් මෙන්න මෙතන තිබ්බ ද්විත්ව බන්ධනය දැන් තියෙන්නේ මෙතන. මෙතන තිබ්බ ද්විත්ව බන්ධනය දැන් තියෙන්නේ මෙතන. මොකද වෙලා තියෙන්නේ? මේ වලය පුරා පැතිරිලානේ. වලය පුරා පැතිරිලා. එතකොට ඔන්න ඔයා හොඳට තේරුම් ගන්න මම මේ කියන සංසිද්ධිය. ද්විත්ව බන්ධනේ මෙතනක් තියෙන්න පුළුවන්, මෙතනක් තියෙන්න පුළුවන්, මෙතනක් තියෙන්න පුළුවන්, මෙතනත් පුළුවන්, මෙතනත් පුළුවන්, මෙතනත් පුළුවන්. මේ ව්‍යුහය හැදුනාට පස්සේ මෙතන තියෙන මේ ද්විත්ව බන්ධනේ නැවතත් මෙහෙම සංක්‍රමණය වෙලා මේ ව්‍යුහය නැවත සෑදෙන්න පුළුවන්. ඒක නිසා මම මේ ඊතලයේ දෙපැත්තටම දානවා මෙන්න මේ ආකාරයට. හරි? දෙපැත්තටම දානවා මේ ආකාරයට. එතකොට මේ ඊතලයට අපි කියන්නේ ළමයි සම්ප්‍රයුක්තතා ඊතලය කියලා. මේ ව්‍යුහ දෙකට කියන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ. මොනවද මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ කියලා කියන්නේ? එකම අනුක සූත්‍රය. හරි? වෙනස් ව්‍යුහ සූත්‍ර. මේ ව්‍යුහය වෙනස් නේද? ද්විත්ව බන්ධනයේ තියෙන තැන වෙනස්. හා. එතකොට මේකට අපි කියන්නේ සම්ප්‍රයුක්තතා ඊතලය කියලා. හරි? හා. right. එතකොට ළමයි දැන් මෙන්න මේ ව්‍යුහ දෙකම අපි සලකමුකෝ චුට්ටක්. මේ ව්‍යුහ දෙකම සලකමු. මේ ව්‍යුහ දෙකම සැලකුවාම මට අඳින්න පුළුවන් නේද මෙන්න මේ ಜಾති ව්‍යුහ. අන්න බලන්න. මම ඒක මෙන්න මේ ආකාරයට අඳින්නම්. මෙහෙම මේ ආකාරයට. හරිද? හා. දැන් මම ඔයාලට කියවනේ මේ කාබන් ද්විත්ව බන්ධන එතකොට තනි බන්ධන right ඒ ඔක්කොම අපිට මේ කාබන් හයිඩ්‍රජන් අදින්න නැතුව මෙන්න මේ විදිහට සැකිල්ලකින් ලකුණු කරන්න පුළුවන් කියලා. හරි. දැන් ඒක තමයි මම මේ ලකුණු කරේ. ඔයා බලන්න ළමයි ද්විත්ව බන්ධනේ මෙතනක් තියෙනවා ද්විත්ව බන්ධනේ විතක මෙතනක් තියෙනවා මේ හැමතැනම ද්විත්ව බන්ධනේ තියෙනවා ආන්න ඒක ලකුණු කරන්න මට මෙන්න මේ ආකාරයට මැද්දේ වලයක් ලකුණු කරන්න පුළුවන් right මේ වලේ අර්ථය මොකද්ද right ද්විත්ව බන්ධනේ සෑම තැනකම පැතිරුණා කියන එක මේක බවට පත් වෙනවා මේක බවට පත් වෙනවා ද්විත්ව බන්ධනේ හැමතැනම තියෙනවා ඕන්න ওই විදිහට ද්විත්ව බන්ධනේ හැමතැනම තියෙන හින්දා තමයි තනි බන්ධනයයි ද්විත්ව බන්ධනයයි අතර බන්ධන දිගක් මේ බෙන්සීන්ගේ කාබන් පරමාණු අතර බන්ධන දිගට එන්නේ හරි එතකොට right මෙන්න මේකට අපි කියනවා මෙන්න මේ සංසිද්ධියට කියනවා මෙන්න මෙහෙම වෙලා මෙන්න මෙහෙම ද්විත්ව බන්ධන පැතිරීමේ සංසිද්ධියට කියනවා මෙයාගේ සම්ප්‍රයුක්තතා ආචරණය කියලා. සම්ප්‍රයුක්තතා ආචරණය.
සංප්‍රයුක්තතා ආචරණය. දැන් දරුවනේ ඔයගොල්ලෝ මොකද කරන්න ඕන? බෙන්සීන්හි සංප්‍රයුක්තතා ආචරණය කියලා ලියලා මෙන්න මේක ඇඳ ගන්න. හරි? බෙන්සීන්ගේ සංප්‍රයුක්තතා ආචරණය කියලා ලියලා මෙන්න මේක ඇඳ ගන්න. හරි? එතකොට මොකද වෙන්නේ? ද්විත්ව බන්ධනයේ වලය පුරා පැතිරෙනවා. මෙයාගෙන් මෙයාවද මෙයාගෙන් මෙයාවද හැදෙනවා. ඒ දෙකම අපිට පෙන්වන්න මේ දෙකටම අදාළව මෙන්න මේ ව්‍යුහය ඇඳලා මේ විදිහට දක්වන්න පුළුවන්. නේද? රයිට් කරා. හොඳයි. දැන් මම මේ ඇඳේ දරුවනේ බෙන්සීන්ගේ සැකිල්ල. රයිට්? ඒ කියන්නේ කාබන් පරමාණු ටික වටේට ඇඳක් සැකිල්ලක් විදිහට. හරි. දැන් ඇත්තටම බෙන්සීන්ගේ ව්‍යුහය අපි දැන් ඉගෙන ගන්න හදන්නේ කොහොමද ත්‍රිමානව ඕක මුහුම්කරණයක් විදිහට සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ සෑම කාබන් පරමාණුවකම තියෙන්නේ මොන මුහුම්කරණයක්ද? sp2 මුහුම්කරණයක්. right? sp2 මුහුම්කරණයක් තමයි සෑම තැනකම තියෙන්නේ. හැබැයි මතක තියාගන්න අර මං කියවනේ වලය වටේට ඒ කියන්නේ බෙන්සීන් ද්විත්ව බන්ධන වලයාකාරව වටේටම යනවා කියලා. එතකොට බෙන්සීන් වල 5 ඉලෙක්ට්‍රෝන වලාවක් විදිහට තියෙන කියලා. හරි. එතකොට ඒක අපි මෙන්න මේ විදිහට තමයි තේරුම් ගන්න. දැන් මේ තියෙන්නේ නොමුහුම් 2p කාක්ෂිකය. මේ ආකාරයට තියෙනවා. නොමුහුම් 2p කාක්ෂිකය. නොමුහුම් 2p කාක්ෂිකය මේ ආකාරයට තියෙනවා. එතකොට දැන් ඇත්තටම මේ 5 ඉලෙක්ට්‍රෝන වලාව තියෙන දරුවනේ ඒ කියන්නේ වලයක් විදිහට තමයි මේ 5 ඉලෙක්ට්‍රෝන සෙට් එක තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් මෙන්න මේ ටික මෙහෙම එකිනෙකට 5 ඉලෙක්ට්‍රෝන වලයක් විදිහට පවතී. මේ ආකාරයට 5 ඉලෙක්ට්‍රෝන වලයක් විදිහට නැත්නම් වලාවක් විදිහට වටේට මෙහෙම පවතී. හරි. මේ ආකාරයට උඩ ටිකත් 5 ඉලෙක්ට්‍රෝන වලයක් නැත්නම් 5 ඉලෙක්ට්‍රෝන වලාවක් විදිහට පවතී. ඒ කියන්නේ ඇත්තටම මේ බෙන්සීන්ගේ තියෙන්නේ ඒකාකාර 5 ඉලෙක්ට්‍රෝන වලාවක්. මේ ආකාරයට වෙනඳ ගන්න පුළුවන්. ඒතකොට බෙන්සීන්ගේ තියෙන්නේ ඒකාකාර 5 ඉලෙක්ට්‍රෝන වලාවක්. ඒතකොට ඔයා මේ දකින්නේ බෙන්සීන්ගේ තියෙන ඒකාකාර 5 ඉලෙක්ට්‍රෝන වලාවක්. right. ඔයා මාතෘකාවක් ලියලා බෙන්සීන්ගේ ඒකාකාර 5 ඉලෙක්ට්‍රෝන වලාව දැක්වීම කියලා මෙන්න මේක ඇඳ ගන්න. හරි. බෙන්සීන්හි ඒකාකාර 5 ඉලෙක්ට්‍රෝන වලාව. එතකොට මේ හැම තැනකම හයිඩ්‍රජන් තියෙනවා. හරි. එතකොට ඒ හයිඩ්‍රජන් එකත් අපිට මේ ආකාරයට දක්වන්න පුළුවන්. හරි. ඒ හයිඩ්‍රජන් එක ඔය ආකාරයට දක්වන්න පුළුවන්. හැම තැනකම හයිඩ්‍රජන් තියෙනවා. හරි. මේ ආකාරයට ඔයාට බෙන්සීන්ගේ ඒකාකාර 5 ඉලෙක්ට්‍රෝන වලාව දක්වන්න පුළුවන්. right. ඕකත් ඇඳලා බෙන්සීන්හි ඒකාකාර 5 ඉලෙක්ට්‍රෝන වලාවෙහි පැතිරීම කියලා කොහොම දාගන්න. හරි. දැන් මාතෘකාවක් ලියා ගන්න දරුවනේ බෙන්සීන්හි ස්ථායීතාවය. බෙන්සීන්හි ස්ථායීතාවය. දැන් බෙන්සීන්ගේ ස්ථායීතාවය කියලා කියන්නේ මොකද්ද? දැන් සාමාන්‍යයෙන් ඔයා තේරුම් ගන්න. ඕනෑම තැනක ශක්තිය වැඩි නම්, ඒ කියන්නේ යම් තැනක ශක්තිය ගොඩාක් වැඩි නම් ඒ අණුව සාපේක්ෂව අස්ථායි. ඔයා හිතන්න දරුවෝ මෙන්න මේ තියෙන්නේ මෙන්න මෙහෙම ව්‍යුහයක් තියෙනවා. මෙයාට අපි කියන්නේ සයික්ලෝහෙක්සීන්. සයික්ලෝහෙක්සීන්. ඇයි මෙයාට සයික්ලෝහෙක්සීන් කියලා කියන්නේ? මෙයා සර්කියුලර් නැත්නම් චක්‍රාකාරයි. එතකොට මේ හැම තැනකම තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් මෙතන විතරක් ද්විත්ව බන්ධනයක් තියෙනවා. එතකොට මේක හෙක්සීන් සයික්ලෝහෙක්සීන් කියලා කියන්නේ මේක සර්කියුලර් නිසා සයික්ලෝහෙක්සීන්. දැන් මෙතනට මේක හයිඩ්‍රජනීකරණය කරන්න. ඒ කියන්නේ මේකට H2 නිකල් දාලා හයිඩ්‍රජනීකරණය කරාම අපිට ලැබෙනවා මෙන්න මෙහෙම ව්‍යුහයක්.
මේ හැම තැනකම තියෙන්නේ කාබන් හයිඩ්‍රජන්. මේකට අපි කියන්නේ සයික්ලෝහෙක්සේන්. සයික්ලෝහෙක්සේන්. එතකොට මේ සයික්ලෝහෙක්සීන් බවට පත් කිරීම සඳහා වැය වෙනවා. නැත්නම් පත් කිරීමේදී පිට වෙනවා ඍණ 120යි කිලෝජූල් මවුලයට ශක්තියක්. ඍණ 120යි කිලෝජූල් මවුලයට ශක්තියක්. දැන් ඔයා හිතන්නකො මෙහෙම. දැන් බෙන්සීන් කියන එක්කෙනා මෙන්න මෙහෙම ව්‍යුහයක් වුණා නම් බෙන්සීන් කියන එක්කෙනා මෙන්න මෙහෙම ව්‍යුහයක් වුණා නම් මේක මෙන්න මෙයා බවට පත් වෙනකොට බෙන්සීන් කියන එක්කෙනා මෙහෙම ව්‍යුහයක් වුණා නම් මේක මේ බවට පත් වෙනකොට මේ වගේ කී ගුණයක් පිට වෙන්න ඕනද? මේක එක දිත්ත බන්ධනයයි තියෙන්නේ. ඒක හයිඩ්‍රජනීකරණය කරනකොට ඍණ 120යි කිලෝජූල් මවුලයට පිට වෙනවා. එතකොට මේක බවට පත් වෙනකොට ඍණ 120යි කිලෝජූල් මවුලයට වගේ කී ගුණයක් පිට වෙනවද? 3 ගුණයක් පිට වෙනවා. ඒ කියන්නේ ඍණ 360යි කිලෝජූල් මවුලයට ශක්ති ප්‍රමාණයක් පිටවිය යුතුයි. හරි. දැන් ඔයා මුලින් ඒක තේරුම් ගන්නකො. සයික්ලෝහෙක්සීන් කියලා ව්‍යුහයක් තියෙනවා. ඒක එක ද්විත්ව බන්ධනයක් තියෙන බෙන්සීන් වගේමයි. බෙන්සීන්ට වඩා මේක තියෙන වෙනස මේක එක ද්විත්ව බන්ධනයක් තියෙන. මේක හයිඩ්‍රජනීකරණය කරන්න 120යි කිලෝජූල් මවුලයට පිට වෙනවා. මම ඒක වාට වඩාත් පහසුවෙන් මෙතන ලියන්නකො. මේක ඍණ 120යි කිලෝජූල් මවුලයට පිට වෙනවා. එහෙනම් බෙන්සීන් දැන් මේකට අපි කියන්නේ මොන බෙන්සීන් කියලාද දරුවනේ? මෙන්න මේකට අපි කියන්නේ මේ කෙකුලේ බෙන්සීන්. එතකොට මේ කෙකුලේ බෙන්සීන් කියන එක්කෙනා බෙන්සීන්ගේ ව්‍යුහය වුණා නම් මේ වගේ 3 ගුණයක් පිට වෙන්න ඕන. මේක මේ බවට පත් වෙනකොට ඒ කියන්නේ 360ක ප්‍රමාණයක් පිට වෙන්න ඕන. හරි. නමුත් හරි සත්‍ය වශයෙන් බෙන්සීන් හයිඩ්‍රජනීකරණකොට පිට වෙන්නේ රයිට් මීට වඩා අඩු. ඒ කියන්නේ මේ ඍණ 120 වගේ 3 ගුණයකට වඩා අඩු ශක්ති ප්‍රමාණයක්. ඇත්ත වශයෙන්ම මෙන්න මේ අපි අඳින මෙන්න මේ බෙන්සීන්. මේකට අපි කියන්නේ පුතේ සත්‍ය බෙන්සීන් කියලා. සත්‍ය බෙන්සීන්. මේ සත්‍ය බෙන්සීන් හයිඩ්‍රජනීකරණය කරන්නේ. ඒකටත් අපි දාන්නේ H2 නිකල්. සත්‍ය බෙන්සීන් හයිඩ්‍රජනීකරණය කරන්න අපිට වැය වෙන්නේ කොච්චර ප්‍රමාණයක්ද? ඍණ 208යි කිලෝජූල් මවුලයට ප්‍රමාණයක්. මේක අපිට හයිඩ්‍රජනීකරණය කරලා මෙන්න මේ තත්ත්වෙට ගේන්න. මේ කවුද? මේ අපි ඉස්සෙල්ලා කතා කරා මේ තමයි සයික්ලෝහෙක්සේන්. මේ සත්‍ය බෙන්සීන් මෙන්න මේ සයික්ලෝහෙක්සේන් බවට පත් කරන්න. සයික්ලෝහෙක්සේන් බවට පත් කරන්න වැය වෙන ශක්ති ප්‍රමාණය ඍණ 208යි කිලෝජූල් මවුලයට ප්‍රමාණය. ඍණ 208යි කිලෝජූල් මවුලයට ප්‍රමාණය. එතකොට ඔයා තේරුම් ගන්න. සාමාන්‍ය සයික්ලෝහෙක්සීන් බවට පත් කරන්න ඍණ 120ක ශක්ති ප්‍රමාණයක් පිට වෙනවා. පත් කිරීමේදී ඍණ 120ක ශක්ති ප්‍රමාණයක් පිට වෙනවා. ඒ වගේ 3 ගුණයක් යන්න ඕන. එහෙනම් කෙකුලේ බෙන්සීන් සයික්ලෝහෙක්සේන් බවට පත් කරන්න. නමුත් සත්‍ය බෙන්සීන් කියන්නේ ඇත්තටම තියෙන බෙන්සීන් හයිඩ්‍රජනීකරණය කරලා සයික්ලෝහෙක්සේන් බවට පත් කිරීමේදී ඍණ 208යි කිලෝජූල් මවුලයට ශක්ති ප්‍රමාණයක් පිට වෙනවා. හොඳයි ළමයි. මේ තියෙන්නේ කවුද? මේ තියෙන්නේ කෙකුලේ බෙන්සීන්. කෙකුලේ බෙන්සීන්. මේ කවුද? මේ තියෙන්නේ සත්‍ය බෙන්සීන්. දැන් කෙකුලේ බෙන්සීන් හයිඩ්‍රජනීකරණය කරලා සයික්ලෝහෙක්සේන් හදන්න. මේ තියෙන සයික්ලෝහෙක්සේන්. සයික්ලෝහෙක්සේන් හදන්න කොච්චර ශක්ති ප්‍රමාණයක් වැය වෙනවද? නැත්නම් කොච්චර ශක්ති ප්‍රමාණයක් එහෙම හැදෙනකොට ඉවත් වෙනවද? මේක බවට පත්වීමේදී ඉවත් වෙනවා ඍණ 360යි කිලෝජූල් මවුලයට ශක්ති ප්‍රමාණයක්. ඒ කියන්නේ සයික්ලෝහෙක්සීන් වගේ 3 ගුණයක් ඍණ 360යි කිලෝජූල් මවුලයට. හරිද? දැන් මේක බවට පත්වීමේදී ඉවත් වෙන්නේ මීට වඩා අඩු ශක්ති ප්‍රමාණයක්. ඒ කියන්නේ ඍණ 208යි කිලෝජූල් මවුලයට ප්‍රමාණය. දැන් ඔයාලට තේරෙනවා මෙයාගේ ශක්තියට වඩා මෙයාගේ ශක්තිය අඩුයි. එතකොට දැන් මෙන්න මේ දෙන්න අතර වෙනස කීයද?
කැල්කියුලේට් කරලා බලන්න මේ දෙන්න අතර වෙනස කීයද කියලා. මේ දෙන්න අතර වෙනස 152යි. right මේ දෙන්න අතර වෙනස 152යි කිලෝ ජූල්. right 152යි කිලෝ ජූල්. ඇත්තට ඒකත් අපි කිලෝ ජූල් මවුලයට කියලාම ගමු. right දැන් මෙන්න මෙහෙම අඩුවීමට හේතුව මොකක්ද? අපි මෙන්න මේකට කියනවා දරුවනේ සංප්‍රයුක්ත ස්ථායීතාවය කියලා. බෙන්සීන්ගේ සංප්‍රයුක්ත ස්ථායීතාවය කියලා. ඇයි මෙහෙම සංප්‍රයුක්ත ස්ථායීතාවයකට පත් වෙන්න හේතුව? හරි? බෙන්සීන්ගේ සංප්‍රයුක්ත ස්ථායීතාවය. ඇයි මෙහෙම සංප්‍රයුක්ත ස්ථායීතාවයකට පත් වෙන්න හේතුව? දැන් අර අපි කලින් ඉගෙන ගත්තා නේද? බෙන්සීන් සංප්‍රයුක්ත ව්‍යුහ ඇති කරනවා කියලා. ඔයා හොඳට මතක තියාගන්න. ඒ විදිහට යම් කිසි දැන් ඔයා පළමු පාඩම් වලදී ඉගෙනගෙන ඇති යම් කිසි අණුවක්කට වැඩිපුර සංප්‍රයුක්ත ව්‍යුහ ඇති කරගන්න පුළුවන් නම් ඒ අණුව වඩාත් ස්ථායි. එතකොට මේ අණුව සංප්‍රයුක්ත ව්‍යුහ ඇති කරගන්නවා right? එතකොට මෙයාට සංප්‍රයුක්ත ව්‍යුහ ඇති කරගන්න පුළුවන්. ඒක නිසා මේක සංප්‍රයුක්ත ව්‍යුහ ඇති කිරීමෙන් සෑදෙන මෙන්න මේ සත්‍ය බෙන්සීන් වඩාත් ස්ථායි. ඒකට හේතුව තමයි එයා මොනව ඇති කර ගැනීම නිසාද? එකිනෙකා සමග සංප්‍රයුක්ත ව්‍යුහ ඇති කිරීම නිසා. සංප්‍රයුක්ත ව්‍යුහ ඇති කිරීම නිසා. හරි. එතකොට ඔයා මතක තියාගන්න බෙන්සීන්ට පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ ඇති කරගන්න right? ඒකෙන් හැදෙන බෙන්සීන් තමයි සත්‍ය බෙන්සීන් කියන්නේ. එහෙම සංප්‍රයුක්ත ව්‍යුහ ඇති කිරීමෙන් මොකද වෙන්නේ? මේ ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ මේක බවට පත් වීමේදී ඍණ 152 කිලෝ ජූල් මවුලයට ප්‍රමාණයක් ඉවත් වෙලා යනවා. අපි ඔන්නෝකට කියනවා බෙන්සීන්ගේ සංප්‍රයුක්තතා ශක්තිය කියලා. right දැන් ඔයා මෙහෙම ඇඳගෙන right මේක ඇඳගෙන මෙහෙම ලියාගන්න. කෙකුලේ බෙන්සීන් විසින් සංප්‍රයුක්ත ව්‍යුහ සාධන නිසා කෙකුලේ බෙන්සීන් විසින් සංප්‍රයුක්ත ව්‍යුහ සාධන නිසා එලෙස අප විසින් අඳුරු ලබන සත්‍ය බෙන්සීන් හි ස්ථායීතාවය වැඩි අතර කෙකුලේ බෙන්සීන් සහ සත්‍ය බෙන්සීන් අතර ශක්ති වෙනස වරහන් ඇතුළේ දාගන්න ඍණ 152 කිලෝ ජූල් මවුලයට වන ශක්ති වෙනස බෙන්සීන්හි සංප්‍රයුක්තතා ශක්තිය ලෙස හඳුන්වයි. මෙය බෙන්සීන්හි සංප්‍රයුක්ත ස්ථායීකරණය ලෙස හඳුන්වයි. රතු පෑනෙන් ලියාගන්න. මේ ආකාරයට ඔබට පෙනී යන්නේ කෙකුලේ බෙන්සීන්ට වඩා සත්‍ය බෙන්සීන් ස්ථායි බවයි. එබැවින් එම නිසා සත්‍ය බෙන්සීන්හි ශක්තිය සාපේක්ෂව අඩුය.